නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු. අපගේ ලංකාද්වීපයට දීප ශාස්ත්‍රූන් වහන්සේ වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අසත්වයේ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප හැමදෙනාම තෙරුවන් සරණ ගියේ ලංකාද්වීපයට සම්බුදු සසුන ලැබීම නිසා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම දායාදය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට ලබා දීම නිසා. ඉතින් මේ මාසය පුරාවට විශේෂයෙන් මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කෘතගුණ පූජාවන් සිදු කරන පින්බර මාසය. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ මේ මාසය වගේ මාසයක පුර අටවක පොහෝ දවසක. පින්නතුනි, අද දවසේ මේ පින්නතුන්ට ඊටාම සුන්දර දහම් කරුණ රැසක් දැනගන්න ලැබෙනවා. සුන්දර දේශනාවක්. ඒ තමයි සබිය සූත්‍රය. සබිය සූත්‍රයට නිදාන කතාව වූ පෙර සිදුවන නිදාන කතාවක් තියෙනවා. ඒ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. ඒ කල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්. ඒ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු ස්තූපය යොදුනක් උසට රණින් බඳවලා තිබුණේ. ඒ ධාතු ස්තූපයට කියනවා යෝජනක තූපය කියලා. නිසා මේ යෝජනක තූපයට වන්දනාමාන කරමින් සිටි තරුණයින් 3 දෙනෙක් කාශ්‍යප බුදු සසුනේ පැවිදි වුණා. එතනින් වැඩිමහල් ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේලා දෙනමකුත් වැඩ සිටියා. මේ ස්වාමීන් වහන්සේලා 3 කතා වුණා. දැන් බුද්ධ ශාසනයේ පරිහානියටපත් වෙනවා. ඒ කියන්නේ ශාසනයේ ධර්මයේ හැසිරෙන ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන පිරිස දැන් නැහැ. අඩු වේගෙන යනවා. අපි අප්‍රමාදී වෙලා ධර්මයේ හැසිරෙන වීරිය කරන්න ඕනේ කියලා මේ 3 කතා වුණා. මේ පින්නතුන් අහලා ඇති බාහ්‍ය දාරුචීරිය කලින් ජීවිතේ කතාව නේද? ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලා 3මත් ගල් පර්වතයක් මුදුනට නැගලා ඉනිමගකින් නැගලා ඉනිමග පහළට තල්ලු කරා. යම් පුරුෂ ධෛර්යයකින් පුරුෂ වීරියකින් ධර්ම අවබෝධ කරන තුරු මේ නැවත ඉවතට යන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරලා. වැඩිමහල් ස්වාමීන් වහන්සේ දින 2ක් 3ක් වගේ ගෙවිල යද්දී අරහත්ත්වයටපත් වුණා. අභිඥා සහිතව 이르දි බල සම්පන්නව අරහත්ත්වයටපත් වෙලා
උතුරු කුරු දිවයින්ට වැඩම කරලා දාහනේ වළඳලා අනික් ස්වාමීන් වහන්සේලාට දාහනේ පිණ්ඩපාතේ රැගෙන වැඩිය. අර ස්වාමීන් වහන්සේලා දෙනම කැමති වුණේ නැහැ පිළිගන්න. ඊළඟ දවසේ තව දවස් 2ක් යද්දි 3ක් යද්දි දැන් දවස් 6ක් විතර ගිහිල්ලා තව එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී ශ්‍රාවකයන් වහන්සේ නමක් වුණා. 7 දවස් ගෙවිලා යද්දි ඒ අනාගාමී ශ්‍රාවකයන් වහන්සේ බඹලව උපන්නා. අර රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. තව එක ස්වාමීන් වහන්සේ නමක් ඉතිරි වුණා. ඒ ස්වාමීන් වහන්සේට විශේෂ අධිගමයක් විශේෂ ධර්ම අවබෝධයක් ලබන්න බැරි වුණා. අපවත් වෙලා ඒ ගත් උත්සාහයේ ප්‍රතිඵල විදිහට දෙවියන් අතර ඉපදුණා. අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනේ සබිය තාපසයා වෙලා ඉපදුනේ ඒ දෙව්ලොව උපන් කෙනා. ඉතින් මේ සබිය තාපසයා මනුස්ස ලෝකේ ඉපදලා ඉන්න බව අර බඹලව සිටින අනාගාමී බ්‍රහ්ම රාජාව දැක්කා. දැකලා බලනවා මම මේ වගේ විශේෂත්වයකට පත් වුණේ කුමකින්ද? බලද්දි කලින් බුද්ධ ශාසනය පුරුදු කරපු ගුණධම් මතක් වුණා. දැක්කා. තව එක යාළුවෙක් ඉතුරු වෙලා ඉන්නවා ඒ අතර. මේ යහළුවට උපකාර කරන්න ඕනේ කියලා මේ සබිය තාපසයා ළඟට අර බ්‍රහ්ම රාජයා ඇවිත් ගාථා වලින් ප්‍රශ්න 20ක් කියනවා. ප්‍රශ්න කීයක්ද? ප්‍රශ්න 20ක්. ගොඩක් දීර්ඝ දේශනාවක්. එතකොට ඒ අහන ප්‍රශ්න 20ට ඔබට යම් තැනකින් පිළිතුරු ලැබෙනවා නම් ඒ පිළිතුරු ලැබෙන තැන ඔබ බඹසර වාසය කරන්න කියලා අර බ්‍රහ්ම රාජයා නික්මිලා ගියා. හැබැයි මේ දේශනාව කියවද්දි දැනෙනවා එකත් එකටම කාශ්‍යප බුද්ධ ශාසනයේ ඒ ශ්‍රමණ ජීවිතේ පුරද්දි පුරුදු කරපු ගුණධම් වෙන්නට ඕන මේ කියන්නේ. ඒ වගේ බුදු ගුණ සංඝ ගුණ පුදුම විදිහට විස්තර වෙනවා ඒ තුළ. ඉතින් මේ සබිය තාපසයා ෂඩ් ශාස්ත්‍රවල ළඟට ගියා. ඒ කාලේ ෂඩ් ශාස්ත්‍රවරුන් ප්‍රධාන වෙලා හිටියේ. නිගණ්ඨනාථ පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත, අජිත කේස කම්බල, පූර්ණ කස්සප මේ ආදී අයට යනවා. මේ අය ළඟට ගියාට පස්සේ ප්‍රශ්න අහන්න ගියාට පස්සේ ඒ අය රණ්ඩු වෙනවා කියනවා. ප්‍රශ්නයක් අහන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ කියනවා. ඒ අය කියනවලු අපිත් ඔබ වගේ ගිහි ජීවිතය ගත කරනවා නම් කොච්චර හොඳද කියලා. ඉතින් එහෙම අහද්දි මේ සබිය තාපසයා කලකිරෙනවා. අහන්න ලැබෙනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නමින් ශ්‍රමණයන් වහන්සේ නමක් ලෝ වැඩ සිටිනවා. භද්‍ර යෞවන වයසේ ඉන්න තරුණ වයසේ සොඳුරු ගුණධාමෙන් යුතු ඊර්ති බලයෙන් අනුනව මහා ගුණ තේජසකින් සෝභමාන ශ්‍රමණයන් වහන්සේ නමක් ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. මම උන්වහන්සේගෙන් මේ ප්‍රශ්න ඇහුවොත් ආයෙත් කල්පනා කරනවා නෑ මෙච්චර වයසට ගිය අයටත් උත්තර දෙන්න බැරි වුණ එකේ මේ තරුණ කෙනෙක් කොහොමනම් උත්තර දෙන්නද? නෑ කෝකටත් බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගොඩාක් ආනුභාව සම්පන්නයි. බොහෝ ජනයා විසින් පිදුම් ලබනවා. ඒ නිසා මම ගිහිල්ලා ප්‍රශ්න අහන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන යොදුන් ගානක් දුර යනවා. යොදුන් 100 ගණනක් කියලා තියෙන්නේ. එතකොට බොහෝ දුර ප්‍රමාණයක් ගෙවාගෙන දවස් ගානක් බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ අලුත එදා වේළුවනාරාමේ වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ කාංකී වේචිකිච්ඡී ආගමං පඤ්ඤේ පුච්චිතුං අபிකංකමානෝ තේසන්ත කරෝ බවාහි පඤ්ඤේ පඤ්ඤේ මේ පුට්ටෝ අනුපුබ්බං අනුධම්මං ව්‍යාකරෝමි කියනවා. මම ප්‍රශ්න අහන්න හිතාගමම මගේ හිතේ පැටලි තියෙන මේ ප්‍රශ්න ගොන්න විසඳ ගන්න බුදුරජාණන් වහන්සේව සොයාගෙන මම පැමිණේ. අනේ මට අනුකම්පා කරලා මේ අහන ප්‍රශ්නවලට අනුපිළිවෙලින් පැහැදිලිව පිරිසිදුව මට පිළිතුරු ලබා දෙනසේක්වා.
බුදුරජාණන් වහන්සේ එහෙම කියද්දි වදාලා දූරතෝ ආගතෝ සබියා සබියෝ ඔබ ගොඩාක් දුර ඉඳලා නේද ආවේ. ඇයි දුර කියලා ගත්තාම කාශ්‍යප බුද්ධ ශාසනය ඉඳන් පුරුදු කරලා. ඇයි ඒ කාලේ ඉඳන් නිවන් අවබෝධයට පුරපු පින් බලයෙන්. ඉතින් පඤ්ඤේ පුච්චිතුං අபிකංකමානෝ ප්‍රශ්න අහන්න හිතාගෙන නේද ඔබ ආවේ. තේසන්ත කරෝ බවෝමි පුට්ටෝ අනුපුබ්බං අනුධම්මං ව්‍යාකරෝමිතේ. ඔබ අහන සියලු ප්‍රශ්න මම විසඳලා දෙන්නම්. අහන්න තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න කියෝ. පුච්චමන් සබිය පඤ්ඤං යං කිංචි මනසිච්චසි තස්ස තස්සේව පඤ්ඤස්ස අහං අන්තං කරෝමිතේ. ඒ සියලු ප්‍රශ්න මම අවසන් කරලා දෙන්නම්. අහන්න තියෙන හැම ප්‍රශ්නයක්ම අහන්න. එතකොට සබිය පරිබ්‍රාජකයා කල්පනා කරනවා අච්චරියං වතබෝ අබ්බූතං වතබෝ. ඒ කාන්තිම්ම ආශ්චර්යයි. ඒ කාන්තිම්ම අබ්බූතයි. තථාගත බුදුරජාණන් වහන්සේගෙන් මේ වගේ අවකාශයක් ලැබෙනවනෝ අනික් අය ළඟට ගියාම ඉඩක්වත් ලැබුණේ නැහැ ප්‍රශ්නයක් අහන්න. ඒ කාන්තිම්ම මේනම් ආශ්චර්යයක් කියලා. අත්තමනෝ පමුදිතෝ උදග්ගෝ පීති සෝමනස්ස ජාතෝ. ප්‍රමුදිත වෙලා ඔද වැඩුණු සිතින් ප්‍රීති ප්‍රමුදිත බවින් යුතුව දැන් සබ්බිය තාපසයා ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්න කියලා දුන්නේ කවුද? අර බඹලෝ උපන් අනාගාමී ස්වාමීන් වහන්සේ බඹලෝ ඉපදිලා. ඒ බ්‍රහ්ම රාජයා තමයි මේ ප්‍රශ්න කියලා දුන්නේ. දැන් මේ ප්‍රශ්න අහනවා. කිම්පත්තින මාහු බික්ඛුණං මොන වගේ ගුණයට පත් වුණ කෙනෙකුටද භික්ෂුව කියලා කියන්නේ? සෝරතං කේන කතංච දන්තමාහෝ මොන වගේ කෙනෙකුටද හික්මුණ කෙනා කියලා කියන්නේ? සෝරතං කියලා කියන්නේ හික්මෙනවා. මනාවකට හික්මිලා අවසන් වුණ කෙනා කියලා කියන්නේ මොන වගේ ගුණයකින් යුතු කෙනෙකුටද? බුද්ධෝ ඊළඟට කතංච දන්තමාහෝ දමණයට පත් වෙලා දමණයට පත් වුණ කෙනා කියලා කෙනෙකුට කියනවා නම් ඒ මොන වගේ කෙනෙකුටද? බුද්ධෝ කතම් පෞච්චති බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොන වගේ ගුණයෙන් යුතු කෙනෙකුටද? අවබෝධ කළ කෙනා කියලා කියන්නේ මොන වගේ ගුණයෙන් යුතු කෙනෙකුටද? පුට්ඨෝ මේ භගවා ව්‍යාකරෝහි මා අසන මේ ප්‍රණයන්ට මට පිළිතුරු ලබා දෙත්වා. බුදුරජාණන් වහන්සේ කින්නක උත්තර දෙනවා. පච්චේන කතේන අත්තනා පරිනිබ්බාන ගතෝ විතින්න කංකෝ විභවංච භවංච විප්පහාය වුසිතවා කීන පුනම් බවුස බික්කෝ. බුදුරජාණන් වහන්සේ වදාලා තමාගේ පිළිවෙතින් මනාවකට පිරිනිවී ගෙන් තියෙන්නේ. මනාවකට ගුණදහම් වඩලා කෙලෙස් නිවිලා අනුපිළිවෙලින් පිරිනිවීමට පත් වෙලා නිවන් මඟ තුල මනාවකට හැසිරෙන ශ්‍රාවකයන් වහන්සේ නම සැකයෙන් දෙතර වී ගිහිල්ලා විතින්න කංකෝ සැක සංකා නැහැ ධර්මයේ පැහැදිලිව පිරිසුදු හඳුනනවා. ඒ නිර්මල සත්‍ය ධර්මයේ මනාවකට දැනගෙන සැක සංකා වලින් නිතරට ගිහිල්ලා හැම වාද විවාදම දුරු කරලා මනාවකට බඹසර සම්පූර්ණ කරලා පරිනිබ්බානගතෝ පිරිනිවීමට කල් බලාගෙන සිටින්නේ. සියලු කෙලෙස් ගිනි නිවී ගිහිල්ලා මේ වගේ උතුම් ගුණයෙන් යුතු භව බන්ධන සියල්ල සිඳ බිඳලු මේ වගේ උතුම් ශ්‍රමණයන් වහන්සේලාට තමයි භික්ෂුව කියලා කියන්නේ. ගොඩාක් සතුටටපත් වෙනවා. ඊළඟට අහනවා කුමන කරුණින් යුතු කෙනාටද හික්මුණ කෙනෙක් කියන්නේ? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. සබ්බත් උපේක්ඛකෝ සතිමා නසෝ හිංසති කිංචි සබ්බ ලෝකේ තින්නෝ සමනෝ අනාවිලෝ උස්සදා යස්ස නසන්ති සෝරතෝසෝ. මේ ගාථාවක් පාසා සියලු ගුණයෙන් අග්‍ර වූ සම්බුදුරජාණන් වහන්සේ ගැන කියවෙනවා. ඒ නිකලෙස් ගුණයෙන් පාරිසුද්ධ වූ මහරහතන් වහන්සේලා ගැන කියවෙන්නේ. දැන් ධර්මය හොයාගෙන යන කෙනෙකුට මෙන්න මේ ගුණධම් ඇති කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බත් උපේක්ඛකෝ සතිමා හැම තැනදීම මධ්‍යස්ථ සිතින් වාසය කරන්නේ. මධ්‍යස්ථෝ කියන්නේ ප්‍රිය මනාප දෙයට ගිජු වෙලා වාසය කරන්නේ නැහැ. අප්‍රිය අමනාප දේ හා ගැටී නැහැ. මේ පින්නතුන් අහලා ඇති කුණ්ඩලී සූත්‍රයේ තියෙනවා. කුණ්ඩලී පරිබ්‍රාජකයට කියන්නේ
මනා සිහිනුවණින් ඉන්ද්‍රිය සංවරයෙන් යුතු මේ ආකාරයෙන් වාසය කරනවා කියලා. ඉතින් මේ ආකාරයෙන් මනාව සිහිනුවණින් උපේක්ෂා සාගතව මධ්‍යස්ථ සිතින් වාසය කරනවා ඇලීම් ගැටීම් දුරු කරමින්. ඉන්ද්‍රිය දමනයෙන් යුක්තයි. නොසෝ හිංසති කිංචි සබ්බ ලෝකේ සියලු ලොව කිසිවෙකුට හිංසා කරන්නේ නැහැ. සියලු සත්වයින් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්තයි. තින්නෝ සමනෝ අනාවිලෝ හරි ලස්සනයි. සසරෙන් එතරට ගිහිල්ලා තින්නෝ සමනෝ අනාවිලෝ කැළඹුන් නැති සිතක්. විලක් කැළඹුණාට පස්සේ ඒ විලේ ඉන්න පතුලේ තියෙන සිප්පි කටු පේන්නේ නැහැ. විල පතුලේ තියෙන දේවල් පේන්නේ නැහැ. පීනන මාළු පේන්නේ නැහැ. විල බොර වුණාම පේන්නේ නැහැ. කැළඹුණොත් අපේ සිතේ ඇත්ත දකින්නත් බෑ. ඒ නිසා ඒ ශ්‍රමණයන් වහන්සේලා මනාකොට හික්මිලා ඉන්නවා කියලා කියන්නේ ඒ කැළඹීම් නැතුව වැඩ සිටියේ. කැළඹුන් නැති විලක වගේ පාරිසුද්ධ සිතකින් යුක්තයි ඒ රහතන් වහන්සේලා. උස්සදා යස්සන සන්ති සෝරතෝසෝ කෙලෙස් ඇවිස්සෙනවා සාමාන්‍ය ජනයාගේ ජීවිතේ. අපේ ජීවිතේ ගත්තොත් ඇවිස්සෙන්න ඕන්න මෙන්න තියෙන්නේ. පොඩි කාරණාවක් ඇති ඇවිස්සෙන්න. නමුත් ඒ නිකෙලෙස් මුනිවරු කෙලෙස් ඇවිස්සීම් නෑ. උස්සදා නස්ති නසන්ති සෝරතෝසෝ ඒ කෙලෙස් ඇවිස්සීම් දකින්න නෑ. මනාකොට හික්මිලා මනාකොට දමනයට පත් වෙලා මෙන්න මේ විදිහට හික්මුණ කෙනාට තමයි මනාකොට හික්මුණා කියලා කියන්නේ. සෝරතෝ කියලා කියන්නේ. ඊළඟට අහනවා දමනයට පත් වුණ කෙනා කියන්නේ මොන වගේ කෙනෙක්ද? යස්සින්ද්‍රියානි භාවිතානි අජ්ජත්තම් බහිද්ධාච සබ්බ ලෝකේ නිබ්බිච්ච ඉමං පරංච ලෝකං කාලං කංකති භාවිතෝ සෝදන්තෝ. බුදුරජාණන් වහන්සේ වදාලා අභ්‍යන්තර ලෝකයේ ගැන බාහිර ලෝකයේ ගැන දැන් මේ බලන්න දැන් සබ්බිය තාපසින් වහන්සේ ඉස්සරලාම ඇවිල්ලා අහන්නේ ප්‍රශ්න දෙන උත්තර කොච්චර ගම්බීර උත්තරද? සසරේ පුරුදු කළ ගුණ දහම් ඇතියන්ට ඒ වචන අහන සැනින් සිහියට එනවා. දැන් මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් විමසා බලමින් කියලා ගොඩාක් ගාථාවල සඳහන් වෙනවා මෙතන. එතකොට මේ ආධ්‍යාත්මික ආයතන 6 බාහිර ආයතන 6ට අයත් දේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හොඳට විමසනවා කියනවා. බලන්න ධර්මයේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක් ධර්මයේ පුරුදු කරලා තියෙන හැටි එතකොට. ඒවා නුවණින් නිතර මෙනෙහි කරලා තියෙනවා. ධර්මයේ පුරුදු කරලා තියෙනවා. නිබ්බිච්ච ඉමං පරංච ලෝකං අවබෝධයෙන්ම කලකිරීමටපත් වෙනවා මෙලෝ පරලෝ දෙලොවම. ඉපදෙන සැසරට කලකිරිලා. බුදුරජාණන් වහන්සේ වදාළ නිබ්බින්දං විරජ්‍යති. අවබෝධයෙන් කලකිරීමට පත් වුණොත් යමෙක් එයා විරාගයට පත් වෙනවා. විරාගා විමුච්ඡති. සියලු කෙලෙස් දොස් වලින් නිදහස් වෙනවා. පාරිසුද්ධත්වයට පත් වෙනවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. ඒ ආකාරයෙන් නිදහස් වෙද්දී ඒ නිදහස් වූ බවට තමන් තුළම අවබෝධ ඥානය ඇති වෙනවා. ඉතින් මේ ලෝකේ අභ්‍යන්තර තමාගේයි සලකන ලෝකේ බාහිරයයි සලකන ලෝකේ තමාගේයි සලකන ලෝකේ කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව කය මනස ආයතන හයකින් බාහිර වශයෙන් ගද්දී ඇහැට පේන රූපය ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු මේ ආධ්‍යාත්මික බාහිර ලෝකේ ඇත්ත හොඳට දැකලා අවබෝධයෙන් කලකිරීමට පත් වෙලා විරාගයට පත් වෙලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා විමුක්තියට පත් වෙලා පිරිණීමට කල්යල් බලා සිටින මේ වගේ අයට තමයි කියනවා දමනයට පත් වුණා කියලා කියන්නේ. ඊළඟට ඇහුවා
බුද්ධ කියලා කියන්නේ මොන වගේ උතුමන්ටද? බුදුරජාණන් වහන්සේ වදාලා කප්පානි විචේය කේවලානි සංසාරං උභයං චුතූපපාතං විගත රජ මනංගනං විසුද්ධං විගත රජ මනංගනං විසුද්ධං පත්තං ජාතික්කයන් තමාහ බුද්ධන්ති. හරිම ලස්සනයි. කියනවා හිත නොයෙක් මතවාදවල බැඳි බැඳී තියෙන්නේ. අපේ හිත එක එක දේවල් වල කල්පනා කර කර බැඳිලා නැද්ද? දවසෙන් වැඩිපුර කරන්න බැලුවොත් ඒක වැඩක් කරනවටත් වඩානේ කල්පනා කර කර අතීතයේ දේවල් එක්ක බැඳිලා ගොඩාක් කල්පනා කරනවා. වර්තමානයේ අතීතයේ ලැබුණ දේවල් වලින් අනාගතය ගැන කල්පනා කර කර බැඳිලා ඉන්නවා. හිත නොයෙක් මතවාදවල දෘෂ්ටි වල බැඳි බැඳි ඉපදෙන මැරෙන සසරට වැටිලා ඉන්නවා. සංසාරං උභයං චුතූපපාතං කර්මානුරූපව චුත වෙවි ඉපදි යනවා. පත්තං ජාතික්කයන් තමාහ බුද්ධං ඒ ඉපදීන අවසන් කර උතුමන්ට බුද්ධ කියලා කියනවා. විගත රජ මනංගනං විසුද්ධං කෙලෙස් නැමැති මලකඩ දුර වෙලා පිරිසිදුයි. අපි ගමු අලුතෙන් ගත්ත වාහනේ හොඳට ගෑරේජ් එකේ පාක් කරලා නිතරම තියලා තියෙනවා පාවිච්චි කරන්නේ නැතුව. කාලයක් ගියාම මේ වාහනේ ගමන් කරන්න බෑ හරියට. හොඳට වේගෙන් යන්න බැරි වෙනවා. ඇයි? මල බැඳිලා හිර වෙලා. ආයුධයක් ගත්ත පාවිච්චි කරන්න ඔහෙ දාලා තියෙනවා. යකඩේ මල බැඳුනට පස්සේ ඒ යකඩේ විසින්ම මේ මලකඩ විසින්ම යකඩේ කාලා දානවා කියනවා. ඒ වගේ අපේ සිත නිතර මලකඩ කාලා තියෙන්නේ. මලකඩ පිරීලා තියෙන්නේ. කෙලෙස් නැමැති මලකඩ. ඒ මල කාපු සිත පිරිසිදු කරගත් උතුමන්ට තමයි බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ. අවබෝධ කළ උතුමන් කියලා කියන්නේ. බලන්න කොයිතරම් සුන්දරද. මේ සබිය තාපසයා එකක් ගානේ අහද්දී පුදුම සතුටකට පත් වෙලා කියනවා අතකෝ සබියෝ පරිබ්බාජකෝ භගවතෝ වාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා අත්තමනෝ පමුදිතෝ උදග්ගෝ පීති සෝමනස්ස ජාතෝ භගවන්තං උත්තරින් පඤ්ඤං අපුච්චි. ඇයි මෙච්චර කාලයක් හොයාගෙන ගියා ප්‍රශ්න වලට උත්තර ලැබුණේ නැහැ. අහන ප්‍රශ්නෙට උත්තර ලැබෙනවා. මනා සිතින් ඔදවැඩුණු සිතින් ප්‍රීති ප්‍රමුදිත බවින් යුතුව භාග්‍යතුන් වහන්සේගෙන් ආයෙ ප්‍රශ්න අහනවා කිම්පත්තින මාහ බ්‍රාහ්මණං බ්‍රාහ්මණයා කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද? සමනං කේන කතංච නහතකෝති ශ්‍රමණයන් කියලා පවසන්නේ ශ්‍රමණවරෝ කියලා කියන්නේ මොන වගේ ගුණයෙන් යුතු අයටද? නහතකෝ කියලා කියන්නේ පව් සෝදාහල සියලු පව් සෝදා පිරිසිදු උතුමන් කියන්නේ මොන වගේ අයටද? කෙලෙසින්ද කෙනෙකුට හස්ති රාජයා කියලා කියන්නේ. අහන හැම පැනේටම පිළිතුරු ලැබෙනවා. බහිත්වා සබ්බ පාපානේ විමලෝ සාදු සමාහිතෝ ටිතත්තෝ සංසාර මතිච්ච කේවලීසෝ අසිතෝ තාදි පෞච්චතේ බ්‍රහ්මා. සියලු පව් බැහැරට කරලා සිත කය වචනේ මුල් කරගෙන ක්‍රියා කරන්නේ. ක්‍රියාවත් එක්ක තමයි පාපය සකස් වෙන්නේ කර්ම විපාකය. ඒ සියලු පව් බැහැරට කරලා විමලෝ සාදු සමාහිතෝටි තන්තෝ විමලයි අතිශයින්ම නිර්මල පිරිසිදු ගුණයෙන් යුක්තයි. සොඳුරු ගුණ දහමින් යුක්තයි. සමාහිත බවෙන් යුතුව සමාහිත සිත තුළ සිත සමාහිතව මනාව පිහිටලා තියෙනවා. සංසාර මතිච්ච කේවලීසෝ සංසාර දුක ඉක්මවා ගිහිල්ලා අවසන් එහෙම සසර දුකට වැටෙන බය නැවත හටගන්නේ නැහැ හේතුමන්ට. අසිතෝ තාදි පෞච්චතේ බ්‍රහ්මා. අසිත කියලා කියන්නේ කෙලෙස් තැවරෙන්නේ. ලස්සන නම. ළමයෙකුට ඒ නම හොඳයිනේ. කෙලෙස් තැවරෙන්නේ නැහැ. කෙලෙස් නැති පිරිසිදු ගමනක් තියෙනවා යාට. අසිත. තාදී ගුණය ගැන මේ පින්නතුන් අහලා ඇති චූල සුභද්‍රා කියනවා. ලාභේන උන්නතෝ ලෝකෝ අයසේන අලාභේන චෝනදෝ ලාභා අලාභේන ඒකට්ටෝ තාදිසා සමනම්.
ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මාගේ ශ්‍රමණයන් වහන්සේලා ලාභ ඉදිරියේ සැලෙන්නේ නැහැ. ලෝකයේ ලාභ ඉදිරියේ ලාභයෙන් උදම්මනනවා, අලාභයෙන් පහතට වැටෙනවා. ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා ඉදිරියේ ලෝසත ප්‍රණීත දේ ලැබෙද්දී උඩඟු වෙනවා. අමනාප දේ ලැබෙද්දී හැකිලීමටපත් වෙනවා. ඒ රහතන් වහන්සේලා අටලෝ දහමින් නොසැලී වැඩ සිටියා. සාන්ත ඉඳුරන්ගෙන් යුතුව සංසුම් මනසින් යුතුව දමණයටපත් වෙලා වැඩ සිටියා. මේ වගේ උතුමන් වහන්සේලා තමයි මාගේ ශ්‍රමණයන් වහන්සේලා කියලා. ඒ ශ්‍රාවක සංඝ ගුණ මතක ඇති මේ පින්නතුන්ට. බලන්න. ඒ වගේ මේ අටලෝ දහමට නොසැලෙන ගුණයෙන් යුතුව වාසය කරන කෙනාට තමයි කියනවා බ්‍රාහ්මණ කියලා කියන්නේ. ඉතින් මේ කාරණාව අහද්දී ගොඩාක් සතුටටපත් වෙනවා. ඊළඟට ඇහුව ප්‍රශ්නයක් මොන වගේ ගුණයෙන් යුතු කෙනාටද ශ්‍රමණයා කියලා කියන්නේ? සමිතාවී පහාය පුඤ්ඤ පාපං විරජෝ ඤත්වා ඉමම් පරංච ලෝකං ජාති මරණං උපාතිවත්තෝ සමනෝතාදි පෞච්ඡතේ තතත්තා. ශ්‍රමණයන් වහන්සේලා කියලා කියන්නේ මේ වගේ ගුණයෙන් යුතු අයට. සිත මනාකොට සංසිඳවලා ඒ වගේම කර්මානුරූපව සසර හැදෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා පින පවෙහි ගැලී නැහැ කියනවා. විරජෝ ඤත්වා ඉමම් පරංච ලෝකං මෙලෝ පරලෝ දෙලෝම කෙලෙස් හට ගන්න ස්වභාවය ඉක්මවා ගිහිල්ලා එයින් නිදහස් වෙලා විරාගී බවට පත් වෙලා ජාති මරණං උපාතිවත්තෝ සමනෝතාදි පෞච්ඡතේ තතත්තා. ඉපදෙන මරණ සසර ඉක්මවා ගිහිල්ලා මේ සබ්බිය මහරහතන් වහන්සේගේ තේර ගාථාවල සඳහන් වෙනවා. මහරහතන් වහන්සේ පවසනවා මේ ලෝකේ මිනිස්සු දන්නේ නැහැ සමහර අය අපි මැරෙන්නේ උදවිය බව. ඒත් මේ ලෝකේ ඒ අය මැරෙන අය බව දන්නවනම් මේ හටගන්න කෝලහර ආරවුල් අර්බුද යම්තා කටගන්නවද ඒ සියලු කෝලහල සංසිඳෙනවා. අපි මැරෙන අය බව දන්නවනම් ඇත්තනේ ඒ රහතන් වහන්සේලා ඉක්මවා ගිහිල්ලා. ඒකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මට අමුතුවෙන් ජීවිතය ගැන අමුතු ආසාවක් නැහැ. මරණය ගැන අමුතු බයකුත් නැහැ. මාසේ පඩිය ගන්නනේ වැඩක් කරාට පස්සේ බලන් ඉන්නේ. ඒ වගේ පිරිණීමෙන් සැනසෙලා කෙලෙස් ගිනි නිවිලා පිරිණීමට කල්යල් බලා සිටින්නේ ඒ රහත් මුනිවරු. ශ්‍රමණයන් වහන්සේලා මේ වගේ ගුණෙන් යුක්තයි. මෙබඳු උතුමන්ට තමයි අකම්පිත සිතින් යුතු උතුමන්ට තමයි ශ්‍රමණයන් වහන්සේලා කියලා කියන්නේ. ඊළඟට ඇහුවා පව් හෝදාහල කෙනා කියලා කියන්නේ මනාකොට නාලා ඉන්න කෙනා කියන්නේ කාටද කියලා. බෙන් පින්නතුණුත් දැන් සීල් සමාදන් වෙන්න කලින් නාන්න ඇතින්නේ. කොච්චරනම් අපි නානවද? හැබැයි වතුර නැතුව නානවා කියන්නේ මේ ධර්මයෙන් පිරිසිදු වෙන නෑම. ඒ නෑමින් නෑවොත් ආයි කවදාවත් නානා ඉන්න ඕනේ නෑ. නෑමෙන් දුක් විඳින්න ඕනෙත් නෑ. පිරිසිදු බව හැමදාටම තියෙනවා. නින්නහාය සබ්බ පාපකානේ අජ්ජත්තම් බහිද්ධාච සබ්බ ලෝකේ දේව මනුස්සේසු කප්පියේසු කප්පන්නේති තමාහු නහාතකෝතේ. හරිම ලස්සනයි. සියලු පාපයන් සෝදලා දාලා නින්නහාය සබ්බ පාපකානේ සියලු පව් හෝදලා දාලා. ඒක තමයි සැබෑම නෑම සැබෑම පිරිසිදු වීම. ඒ විදිහට පව නැමැති මලකඩ හෝදලා දාපෝ පිරිසිදු බවට පත් වෙලා පිවිතුරු සිතකින් යුතුව ඉන්නවා. ආධ්‍යාත්මික ලෝකය ගැනත් බාහිර ලෝකය ගැනත් යථා ස්වභාවය හොඳට දැකලා කාම ගුණයන්හි තියෙන බන්ධනී පැටලෙන්නේ නැතුව කෙලෙස් සිතුවිලි වල දෙව් මිනිස් කැල පැටලෙන විට දෙව් මිනිස් කැල මේ කෙලෙස් සිතුවිලි වල පැටලි ඉන්නේ. පැටල නැවුල කොහෙන්ද පැටලුනේ කියලා හොයාගන්න බෑ. ලියා ගන්න කොනක් පොටක් හොයාගන්න බෑ. ඒ තරමට
කෙලෙස් සවුලේ පැටලිලා. ඒ නිකෙලෙස් මුනිවරු කෙලෙස් සවුල ලිහා දමලා ඒ පැටලීම් ඉක්මවා ගින්. ඉතින් ඒ නිසා ඒ දෙවියන් මිනිසුන් සියලු දෙනා කෙලෙස් වල පැටලෙද්දී ඒ පව් සෝදාහල මුනිවරු ඒ කිසිවක නොපැටලී පිරිසිදු සිතින් වැඩ සිටිනවා. ඒ කාන්තෙන්නේ රහතන් වහන්සේලා ආශ්චර්යයි. අපගේ ලංකාදීපයට ශාස්තෘන් වහන්සේ බඳු මිහිඳු මහ රහතන් වහන්සේ මේ ගුණයෙන් සෝභමානයිනේ. ඒ පිරිසිදු සිතින් වැඩ සිටලා 48 වසරක් පුරාවට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාදය අපේ ජීවිතයට ලබා දුන්නනේ. අද අපි තෙරුවන් සරණ යන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීමනේ. මොනතරම් ආශ්චර්යයක්ද. ඒ රහතන් වහන්සේලා මේ වගේ පිවිතුරු ගුණයෙන් යුක්තයි. ඒ ශ්‍රමණයන් වහන්සේලා අප්‍රමාණ ගුණ තේජසින් යුක්තයි. ඊළඟට අහනවා හස්ති රාජයා කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද? අපි ඇත්ත කොතිකුත් දැකලා ඇතිනේ. ආචානීය හස්ති රාජයා කියලා කියනවා. මනා පිරිසිදු සුදු හස්ති රාජී. සක්විති රජතුමාට ලැබෙන්නේ. අහස් ගමනින් යුක්තයි. සොඳුරු ලකුණු වලින් යුතු හස්ති රාජී. හැබැයි මේ දකින්න ලැබෙන හස්ති රාජයන් ඒ සියලු හස්ති රාජයන් ඉක්මවා ගිහිල්ලා. බලන්න. ආගොන්න කරෝති කිංචි ලෝකේ සබ්බ සංයෝගේ විසජ්ජ බන්ධනානේ සබ්බත්තන සච්චති විමුක්තෝ නාගෝතාදි පෞච්චති තතත්තාති. ආගොන්න කරෝති. ආගොන් කියලා කියන්නේ පුංචි වරදක්වත් දකින්න නෑ ඒ උතුමන්ගේ. පිරිසිදුයි. කිංචි ලෝකේ කිසිම ආකාරයකින් ඒවා දකින්න නෑ කියනවා. කුඩා වරදක්වත්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේරගතාවල තියෙනවා. ඊතා කුඩා වරදක් යම් පාපයක් යම් කුසලයක් ඇද්ද පුංචි වරදක් කියලා සලකන එයාත් ධර්මයේ හැසිරෙන වීරියවන්තයාට මහා වලාකුලක් වගේ පේනවා කියනවා. ඒ කෙලෙස් දොස් රැඳෙන්නේ නැහැ ඒ ජීවිතේ. පාරිසුද්ධයි. ඉතින් මේ විදිහට පිරිසිදු වුණ හස්ති රාජයන්ගේ ස්වභාවය උදායි මහරහතන් වහන්සේ ලස්සනට කියනවා. අප සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ දියේ නොගැලෙන පියුමක් වගේ අතිශයින්ම සුන්දරයි. අපගේ බුදුරජාණන් වහන්සේට මහා හස්තිරාජයාණන් කියලා කියන්න පුළුවන්. ඒ සුන්දර හස්තිරාජයා ගැන මම හොඳට හඳුන්වනවා කියනවා. ඒ හස්තිරාජයාගේ ඉදිරි පාද දෙක තමයි කියනවා සීලයත් මහා කරුණාවත්. බලන්න කොච්චර ලස්සනද. සීලෙන් මහා කරුණාවෙන් තෙත් වෙලා. ඒ වගේම පසුපස පාද දෙක තමයි කියනවා මනා සිහියත් නුවණත්. මනා දහම් කල්පනාවෙන් යුතු ධර්ම චින්තාවෙන් යුතුව සිහිනුවණින් යුතුව වැඩ සිටිනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ ගුණයෙන් පාරිසුද්ධව ඉන්නේ. ඒ හස්තිරාජයාට මනරම් හොඬ වෙලක් තියෙනවා. ශ්‍රද්ධාව නම් හොඬ වෙල තියෙනවා. ඒ හොඬ වෙල තමයි කියනවා ඉදිරියෙන්ම තියෙන්නේ. ශ්‍රද්ධාව පෙරටු කරගෙන ඉන්නේ. මනා දල දෙකක් තියෙනවා. සුදෝසුදු දල දෙකක්. ඒ හස්තිරාජයාගේ සුදෝසුදු දල දෙක තමයි කිසිම කෙලෙස් කහටක පැටලෙන්නේ නැතුව පාරිසුද්ධ උපේක්ෂාවෙන් යුතු සිහියෙන් යුතු ගමනක් තියෙනවා. ඉන්ද්‍රයන් පැවැත්ම මනා පිරිසිදු බවින් යුක්තයි. හස්තිරාජයාගේ ශක්තිමත් බෙල්ලක් තියෙනවා. සත්‍යයට පැමිණි බුදුරජාණන් වහන්සේගේ සත්‍ය කියලා කියන්නේ ඒ ශක්තිමත් බෙල්ලට කියන නම. ඒ හස්තිරාජයාගේ හොඳ හිසක් තියෙනවා. හිස තමයි ප්‍රඥා ධනය. දෙව් මිනිස් ලෝකේ මාලෝකමත් කරන බුදුරජාණන් වහන්සේ නැමැති හස්තිරාජයාණන් ඒ ප්‍රඥා ලෝකේ නැමැති හිස දරාගෙන සිටින්නේ. ඒ වගේම හොඳ වලිගෙකුත් තියෙනවා. විවේකයේ නැමැති වලිගෙන් යුක්තයි.
විවේකෙහි ඇලුණු සිතින් වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේ. අර සක්දෙවිඳු බුදුගුණ වයන්නේ එතන තියෙන තථාගත බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් කැල මැද ඉන්නවා කියනවා. බ්‍රහ්ම රාජවරු මැද ඉන්නවා කියනවා. සියලු පිරිස් මැද හිද්දි බුදුරජාණන් වහන්සේ විවේකයට ඇලුණු සිතින්ම වැඩ සිටිනවා. හරි පුදුමයි. ඒ බඳු ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. ලෝකයට කල්ප ගානකින් බුදුරජාණන් වහන්සේලා පහළවන්නේ ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේලා පාරිශුද්ධ ගුණයෙන් යුතු හස්ති රාජයාණෝමය. ඒ බුදුරජාණන් වහන්සේ නම් නිර්මල හස්ති රාජයාණන්ට රාගේ නම් වූ දෝෂේ නැහැ, ද්වේෂේ නම් වූ දෝෂේ නැහැ, මෝහේ නම් වූ දෝෂේ නැහැ. සියලු ආශ්‍රවයන්, කෙලෙස් සහිත කර්මයන්, සසරට බැඳෙන ස්වභාවයන් සියල්ල ඉක්මවා ගිහිල්ලා අතිශයින් පාරිශුද්ධයි. මේ උදායි මහරහතන් වහන්සේ විස්තර කරන්නේ. අවසානයේ කියනවා මාත් ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ දැනගත් හස්ති රාජයෙක් තමයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ නැමැති හස්ති රාජයාණන් මේ වගේ හොඳට මම හඳුනාගත්තේ. උදායි මහරහතන් වහන්සේ. හස්ති රාජයා කියලා කියන්නේ සත්‍යයට පැමිණුණ මේ වගේ උතුම් ගුණයෙන් උතුමන්ටයි. ඉතින් ආයෙත් දැන් සබිය තාපසයා මේ වගේ උත්තර මෙච්චර කාලයකට හම්බ වුණේ අනිත් අය ළඟට යද්දී මට බැනලා එලව ගන්නවා. උත්තරයක් හම්බ වුණේ. ඒ කාන්තෙන් ආශ්චර්යයි. උදග්ග ප්‍රමුදිතෝ පීති මනසක. ඔදවැඩුණු සිතින් පීති ප්‍රමුදිත මනසින් යුතුව ප්‍රසන්න වෙලා නැවතත් අහනවා තවත් ප්‍රශ්න. අහනවා කං කෙත්ත ජිනං වදන්ති බුද්ධා. මොන වගේ උතුමන්ටද කෙතදිනු උතුමන් කියලා කියන්නේ. කුසලං කේන කතංච පණ්ඩිතෝති මුනී නාම කතම් පෞච්චති පුට්ඨෝ මේ භගවා ව්‍යාකරෝහි. අපි එක එක ඉගෙන ගමු. මොන වගේ උතුමන්ටද කෙතදිනු කෙනා කියලා කියන්න කියලා ඇහුවා. දැන් ගොවිතැන් කරන අය කුඹුරේ අස්වැන්න අරගෙන ඉවරුනාට පස්සේ යාන්තම් ඇති කුඹුරේ වැඩ ටිකෙන් නිදහස්. එහෙමනේ නේ. බලන්න තථාගතයන් වහන්සේ කෙත හඳුන්වලා දෙනවා. කෙත්තානි විචේය කේවලානි දිබ්බා මානසකංච බ්‍රහ්ම කෙත්තං සබ්බ කෙත්ත මූල බන්ධනා පමුත්තෝ කෙත්ත දිනෝ තාදි පෞච්චති තතත්තා. හරි පුදුමයි. බ්‍රහ්ම ලෝකෙත් කුඹුරක් තියෙනවා. එහෙනම් බ්‍රහ්ම ලෝකෙත් කුඹුරක් තියෙනවා නේ. වගා කරන්න වෙනවා. දෙව්ලොවත් කුඹුරක් තියෙනවා. මනුස්ස ලෝකෙත් කුඹුරක් තියෙනවා. ඇයි සතර අපායේ කුඹුර? බුදුරජාණන් වහන්සේ කෙත කියලා වදාලා කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ. කර්මය නැමැති කුඹුර විඥානේ නැමැති බීජ පැල කරනවා. නිරන්තරයෙන් පැලවෙමින් සසරට වැටිලා මනුස්ස ලෝකේ බීජ පැලවෙලා මෙන්න. සතර අපායේ කොච්චරවත් පැලවෙනවා. දෙව්ලෝ බඹලෝටත් කලාතුරකින් යන්න ලැබෙනවා. මේ සියලු කර්මයන් හැදෙන කෙත් සබ්බ කෙත්ත මූල බන්ධනා පමුත්තෝ. ඒ කෙත්වල පැලවෙන තැන මුලින්ම ගලවලා අයින් කරලා කෙත්ත මූල බන්ධනා කියන්නේ කෙලෙස් මුල් හට ගන්න තැන. ඒ කෙත්වල මුල හට ගන්න තැන මුලින්ම උදුරලා දාලා. ඒ කෙලෙස් මුල් නැවත හටගන්නේ නැහැ. ඒ විදිහට පාරිශුද්ධත්වයට පත්වන උතුමන්ට තමයි කෙත දිනු උතුමන් කියලා කියන්නේ. නැවත වෙන කෙතක වෙන කිසිම කුඹුරක පැලවීමක් නැහැ. සදාටම නිදහස් වෙලා සියලු කෙත් මුල් උදුරලා කම්පා නොවන අකම්පිත සිතකින් යුතුව සත්‍යයට පත් වෙලා පරම සත්‍ය ජීවිතයේ අත්දැකලා වැඩ සිටින්නේ. ඒ කෙත දිනු උතුමන් ඒ වගේ පාරිශුද්ධයි. අප බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන බුදුරජාණන් වහන්සේ ඒ නිකලස් මහ රහතන් වහන්සේලා ඒ කෙත දිනුවා. ඒ කෙත ඉක්මවා ගියා.
ඊළඟට අහනවා කුසල කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද? කෝසානි විචේය කේවලානි දිබ්බම් මානුසකංච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්චතේ තතත්තා. මෙතන කෝසය කියලා කියන්නේ මල්ල පොදිය. දැන් අපි මේ පොදිය අරගෙන ඇවිල්ලා මේ පොදිය ලෙහාගෙන ඉන්නේ මනුස්ස ලෝකේ. නිරේ പ്രേත ලෝකේ තිරිසන් ලෝකේ. ඒ පොදිය ලෙහා ගන්නවා. ඒක තමයි මේ කියන්නේ. කර්මී නැමැති පොදිය. කෝසානි විචේය කේවලානි දෙව් මිනිස් කෝසහා බ්‍රහ්ම ලෝක යන කෝස දිබ්බ මානුසකංච බ්‍රහ්ම කෝසං සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ. ඒ හැම තැනම සකස් වෙන කර්මයේ නැමැති පොදිය කෙලස් පොදිය හොඳට හඳුනාගෙන ඒ කර්ම පොදිය මුලින්ම ගලවලා දාලා නැවත හටගන්නේ. ඒ කෙලස් බර නැහැ. කෙලස් බර වීසි කරලා ඒ කෙලස් බර වීසි කළ උතුමන් ගැන සවස් කාලේ මේ පින්නතුන් ඉගෙන ගන්න ලැබෙයි. කොච්චර සුන්දරද. ඉතින් ඒ කෙලස් බර වීසි කළ ඒ බන්ධන කර්මයේ නැමැති පොදිය සකස් වෙන ස්වභාවයේ ඉක්මවා ගිය උතුමන්ට කියනවා කුසල කියලා. හරිම පුදුමයි. ඊළඟට කියනවා පණ්ඩිත කෙනා කියලා කියන්නේ කාටද? අපිත් කියනව නේද කතාවට? අර කෙනා නම් මහා පණ්ඩිතයා පෙන්වන්න බෑ. කියන්නේ නැද්ද? ඒ කියන්නේ නාහෙට අහන්න නැති කිසි කියන දෙයක් අහන්න නැති කියන පණ්ඩිත කියනවනේ. බලන්න පණ්ඩිත කියන වචනේත් කොච්චර වැරදිට ගින්ද. ඊළඟට අපි පණ්ඩිත හාමුදුරුවෝ කියන්නේ නායක ස්වාමීන් වහන්සේලාට කියනවනේ සැබෑම පණ්ඩිත බව ලැබෙන්නේ මෙන්න මේ විදියයි කියලා. ඒ ශ්‍රමණයන් වහන්සේලාගේ ගුණ කඳ කියන්නේ පුදුමයි. බලන්න. තදුබයානි විචේය පණ්ඩරානි අජ්ජත්තම් බහිද්ධාච සුද්ධි පඤ්ඤෝ කන්නං සුක්ඛ මුතාතිවත්තෝ පණ්ඩිතෝ තාදි පෞච්චතේ තතත්තා. සැබෑම පණ්ඩිත කෙනෙක් වෙන්නේ මෙන්න මේ විදිහටයි. තමාගේ හා අනුන්ගේ යන දෙපැත්තේම හොඳට ඇත්ත දකිනවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් හොඳට ජීවිතයේ යථා ස්වභාවය හොඳට දකිනවා. තදුබයානි විචේය පණ්ඩරානි තමාගේ ජීවිතය ගැන අන් අයගේ ජීවිතයේ ස්වභාවය සසරේ ස්වභාවය හොඳට දැකලා එහි ඇති සැබෑ තත්ත්ව හොඳට පිරිසිදු ලෙසට දැනගෙන ඉක්මවා ගොස් සියලු කළු සුදු කර්මයන් කර්ම සකස් වෙමින් යන සසරේ ස්වභාවය ඉක්මවා ගිය උතුමන් අකම්පිත සිතින් යුක්තයි. කම්පා වෙන්නේ නැහැ සිත. සැලෙන්නේ නැහැ. අකම්පිත සිතින් යුතුව සත්‍යයටපත් වෙලා ඉන්න මේ වගේ උතුමන්ට තමයි සැබෑම දැනමුතු කෙනා, සැබෑම නැනවතා, සැබෑම ප්‍රඥාවන්තයා කියලා කියන්නේ. ඊළඟට අසතංච සතංච ඤත්වා ධම්මං අජ්ජත්තං බහිද්ධාච සබ්බ ලෝකේ දේව මනුස්සේහි පූජනීයෝ සංඝං ජාල මතිච්ච සෝ මුනීති කියනවා. මුනිවරයා කියන්නේ මේ වගේ උතුමන්ට. මේ පින්නතුන් අහලා ඇති මුනි සූත්‍රයේ තියෙන රහතන් වහන්සේලාගේ ගුණ කඳ අප්‍රමාණ විදිහට විස්තර කරනවා. අහන්න හිතා ගන්න බෑ කොයිතරම් ගුණ කඳක යුක්තද ඒ රහතන් වහන්සේලා. දැන් මෙන්න මුනි රජාණන් වහන්සේලාගේ ස්වභාවය පවසනවා. අසතංච සතංච ඤත්වා ධම්මං අජ්ජත්තං බහිද්ධාච සබ්බ ලෝකේ දේව මනුස්සේහි පූජනීයෝ. ඇතුළත පිටත යන දෙපැත්තේම සියලු ලෝකේ යහපත අයහපත ගැන මනාකොට දන්නවා. යහපත අයහපත හොඳට හඳුනලා කුසල් අකුසල් හඳුනගෙන මනාකොට හික්මිලා වාසය කරනවා. දෙව් මිනිසුන් අතර පිදුම් ලබනා කෙනෙක් වේ. දෙවියන්ගේ මිනිසුන්ගේ පිදුම් ලබනවා ඒ රහතන් වහන්සේලා. මහා කස්සප මහ රහතන් වහන්සේ සොයාගෙන සක්දෙවිඳුත් පොර කනවා දානි හැන්දක් පූජා කරගන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගල්ලෙනේ වැඩ ඉන්නවා. මුගලන් මහ රහතන් වහන්සේ 이르දියෙන් දකිනවා. දෙවිවරු පිරිවරාගෙන දෙවිවරු වන්දනා කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ, අංගුලිමාල මහ රහතන් වහන්සේ දෙවිවරු පිටිපසින් වැඳ වැටි ගියා
ඒ මුනිවරුන්ගේ ගුණ තේජසට. ඒ ගුණ තේජස අකම්පිතයි. සැලෙන්නේ නැහැ. අතිශයින් පාරිසුද්ධයි. නිර්මලයි. වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් අතිශයින් නිර්මල පාරිසුද්ධ ගුණෙන් යුතු ඒ රහතන් වහන්සේලා තමයි සැබෑම මුනිවරුනේ. ඉතින් මේ මුනිවරු මේ වගේ පාරිසුද්ධ ගුණෙන් යුක්තයි. සියලු කෙලෙස් ඉක්මවා ගියලා ජාල මතිච්ච සෝමුනේ කෙලෙස් දැලක පැටලිලා ඉන්නේ. දැන් මාළුවෙක් දැලට අහුණාට පස්සේ පැන ගන්න බෑනේ උට. අර සිදුරක් තිබ්බොත් එකෙක් දෙන්නේ කෙලියට පැන ගන්නවා. ඒ වගේ තමයි මිනිස්සු ඔක්කොම කෙලෙස් නැමැති දැලේ පැටලිලා මායාගේ තොණ්ඩෝ නැමැති කෙලෙස් දැල තුල පැටලී සිටින ලෝකේ. ඒ කෙලෙස් දැල තුල පැටලුන ලෝකය ඉක්මවා ගිය උතුමන් මුනි රජාණන් වහන්සේලා ඒකාන්තයෙන් පාරිසුද්ධයි. මේ ගාථා අහද්දී සබ්බිය පරිබ්‍රාජකයා ඔද වැඩුණු සිතින් ප්‍රමුදිත සිතින් ප්‍රීති සෝමනස ජාතෝ ප්‍රීතිමත් ප්‍රමුදිත බවට පත් වෙලා කියනවා අහෝ ඒකාන්තයෙන් සුගතයන් වහන්සේ ආශ්චර්යයි පුදුම සහගතයි. මට වෙන කිසි තැනක අවකාශයක්වත් ලැබුණේ නැහැ මේ ප්‍රශ්න අහන්න. ශාස්ත්‍රුන් වහන්සේ අහන හැම ප්‍රශ්නෙටම උත්තර ඒ සැනින් ලබා දෙනවා. සියලු ප්‍රශ්න විසඳාලනවා කියලා මහා සතුටටපත් වෙනවා. ආයෙත් ප්‍රශ්න අහනවා. කිංපත්තන මාහු වේදකුම්. වේදකෝ කියලා කියන්නේ දහමේ පරතරයටපත් වුණා කියලා කියන්නේ කාටද? අනුවිදිතං කේන කතංජ විරියවාති මොන වගේ කෙනාටද අවබෝධ කළ කෙනා කියලා කියන්නේ? ආජානීයෝ කිංති නාම හෝති. ආජානීය පුරුෂයා කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද? පුට්ඨෝ මේ භගවා ව්‍යාකරෝහි. මාහන මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනසේක්වා භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ එකක් ගානේ පිළිතුරු ලබා දෙනවා. වේදානි විචේය කේවලානේ ශ්‍රමණානං යානිතත්ති බ්‍රාහමනානං සබ්බ වේදනාසු විතරාගෝ සබ්බං වේද මතිච්ච වේදගෝසෝ. බලන්න අර කාශ්‍යප බුද්ධ ශාසනය පුරුදු කළ ගුණධම් වලට ගැළපෙන විදිහට එක තැනදී එක දහම් පරයයන් මතු කර බුදුරජාණන් වහන්සේ අර සබ්බිය තාපසයාගේ කලින් පුරුදු කරපු ගුණධම් මතු කරමින් මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. හරි පුදුමයි. එකටම කාශ්‍යප බුද්ධ ශාසනයේ අර අනාගාමී බවට පත් වුණු ශ්‍රාවකයන් වහන්සේ මේ ගුණ වෙන්න ඕන පුරුදු කළේ. ඒකනේ හොඳට මතක තියාගෙන මේ ප්‍රශ්න ටික මහන්න කිව්වේ. ඔන්න කියනවා මේ ශ්‍රමණ බමුණන්ගේ හැම මතවාද ගැන හොඳට දන්නවා කියනවා. ඒ වගේම හොඳට දන්නවා කියනවා ධර්මයේ හොඳට දැනගෙන ඉන්නවා කියනවා. ඒ වගේම නුවණ යොදවා විමසමින් සියලු විඳින දේ ගැන සියලු විඳීම් ගැන හොඳට දැනගෙන ඉන්නේ. සිහි නුවණින් දකිනවා. වේදනාසු විතරාගෝ. දැන් අපිට නිරන්තරයෙන් විඳීම් හට ගන්නවා. අපිට කල්පනා වෙනවා අඩුයිනේ මෙහෙම. සිහිය පිහිටනවා අඩුයිනේ එහෙමනම්. නේ? ධර්මයේ පුරුදු කළ උතුමන් ඒ සිහි නුවණින් මනාව පිහිටලා සතර සතිපට්ඨානෙ පිහිටලා දැන් මේ වේදනානුපස්සනාව විස්තර කරන්නේ සියලු විඳීම් ගැන මනා සිහි නුවණින් යුක්තයි. ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන හොඳට විමසමින් ඉන්නවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් ගැන, කනේ ස්පර්ශයෙන් හටගන්න විඳීම් ගැන, නාසයේ ස්පර්ශයෙන් හටගන්න විඳීම් ගැන, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් ගැන, කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් ගැන, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් ගැන. සැප විඳීම් ඇති වෙනවා විටක, තව වෙලාවක දුක් විඳිනවා, තව වෙලාවක උපේක්ෂා විඳීම්. සැප විඳීමක් ලැබෙනකොට පිනා ගිහිල්ලා ඒ සතුටින් රාගයෙන් බැසගෙන වැළඳ ගන්නවා. දුක් විඳීමක් එනකොට කඳුළු සලමින් ඒට ගැටෙමින් වාසය කරනවා. උපේක්ෂා විඳීමටත් මුලාවෙන් යුතුව වාසය කරනවා. මම මගේ ආත්මය කියලා Tamanට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. අපි කැමති විදිහට තියෙන්නේ නැහැ. ස්පර්ශයෙන් හටගත්තා විඳීම ඒ ස්පර්ශයන් වෙනස් වෙද්දි වෙනස් වෙනවා. බලන්න මේ ජීවිත කාලේ කොච්චරනම් එහෙම වෙනස් වීම වලට අපි බාහිර වෙනවද? ඒ වෙනස් වීම උරුම කරගත්
මේ විඳීම් වල ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාලා සුළඟ වලින්. එක වෙලාවක උතුරු දිසාවට, අනික් වෙලාවට නැගෙනහිරට, තව වෙලාවක බටහිරට, එක එක පැත්තට මේ හුළඟ මාරු වෙනවා. වෙලාවක සැප විඳිනවා, තව වෙලාවක දුක් විඳිනවා, තව වෙලාවක උපේක්ෂා විඳිනවා. ස්පර්ශයෙන් හටගන්නා විඳීම් ස්පර්ශය වෙනස් වෙද්දි වෙනස් වී යනවා. මේ විඳීමේ යථාර්ථය හොඳට දකිමින් සිහිනුවණින් වාසය කරනවා. ඒ ධම්මණයටපත් වූ උතුමන්. මේ වගේ උතුමන්ට තමයි කියනවා මනාකොට ධම්මණයටපත් වුණ දහමේ පරතරයටපත් වුණ කෙනා කියලා කියන්නේ මේ වගේ උතුමන්ට කියනවා. ඊළඟට වදාලා අවබෝධ කළ කෙනා කියලා කියන්නේ කාටද? අනුවිච්ඡන පපංච නාම රූපං අජ්ජත්තම් බහිද්ධාච රෝග මූලං සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ අනුවිදිතෝ තාදි පෞච්ඡතේ තතත්තා. ඔන්න ලෙඩ ගැන කතා වෙනවා. අපිට ලෙඩක් හැදුනහම ස්පිරිතාලෙට ගිහිල්ලා බෙහෙත් ගන්න මතක් වෙන්නේ. මෙන්න මෙතන තියෙනවා කෙලෙස් නැමැති ලෙඩ ගැන. අජ්ජත්තම් බහිද්ධාච රෝග මූලං. මේ ආධ්‍යාත්මික ආයතන හය මුල් කරගෙනත් බාහිර ආයතන හය මුල් කරගෙනත් රෝග හටගන්නේ මුල් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. රෝග හටගන්න මුල හොයනවා. සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ. ඒ රෝග හටගන්න මුල මුලින්ම උදුරලා දානවා. ඒ කෙලෙස් නැමැති රෝගය උදුරලා දානවා. අපි සංසාර රෝගයට වැටිලා කෙලෙස් රෝගීන් ලෙඩ වෙලා මේ ඉන්නේ ලෙඩු. ලෙඩ හොඳ කරගන්නේ කවද්ද? ලෙඩ වෙලා දුක් විඳිනවද කියලාවත් තේරෙන්නේ නැහැ අපට. ඒ නිසා මේ කෙලෙස් රෝග ඉක්මවා ගිහිල්ලා ඒ රෝගවල මුල උදුරලා දමලා. හරිම පුදුමයි. ඒ කෙලෙස් රෝග උදුරලා දමපු සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ. ඒ සියලු රෝග මුල් උදුරලා දමලා මුලින්ම සිද දමලා සත්‍යයට පත් වුණ අයට තමයි කියනවා. ඒ අකම්පිත සිතින් යුතුව ඒ සියලු බන්ධනයන්ගෙන් නික්මුණ බව මනාකට දැනගෙන වාසය කරන තුමන්ට තමයි කියන්නේ කියනවා. මනාකොට සත්‍යයට පත් වෙලා අවබෝධයෙන් යුක්ත වෙන්නවා කියලා. ඊළඟට කියනවා වීරියවන්තයා කියන්නේ කාටද කියලා. විරතෝ ඉද සබ්බ පාපකේහි නිරය දුක්ඛ මතිච්ච විරියවාසෝ සෝ විරියවා පදානවා දීරෝතාති පෞච්ඡතේ තතත්තා. මේ හැම පාපයකින්ම වෙන් වෙලා නිරාදුක් ඉක්ම ගිය කෙනෙක් ඉන්නවා නම්, සතර අපාදුක ඉක්මවා ගිහිල්ලා නම් අපිට තියෙන බය සංසාර දුක. සතර අපායේ වැටි වැටි යන එක දුක්ඛ මස්ස මහ බයං. දුක තමයි ලොකුම බය. ඒ බය තියෙනවා. ඉතින් ඒ නිරාදුක නිරාබය ඉක්මවා ගිහිල්ලා නිතර වීරිය වඩනවා, දිවි පුදා දහමේ හැසිරෙනවා, නිරන්තරයෙන් ධර්මයට ජීවිතේ පූජා කරලා ඉන්න කියනවා. ධර්මයේ මුල් කරගෙන ධර්මයට අනුව කල්පනා කරන්න. දහම් දැනුමක් තියෙන්න ඕන. එහෙමනම් ධර්මයෙන් වැඩිලා තියෙන්නට ඕන. ඒ විදිහට නිරන්තරයෙන් වීරිය වඩමින් අටලෝ දහමින් සැලෙන්නේ නැතුව ඉන්න කෙනාට තමයි සැබෑවටම වීරියවන්තයා කියලා කියන්නේ. ඒ විදිහට වීරිය වඩන උතුමන් තමයි මනාකොට මේ දුකින් නිදහස් වෙන්නේ. ඒ මහරහතන් වහන්සේලා ඒ වීරිය මනාකොට වඩා නිම කළා. නිවන් මඟ සම්පූර්ණයෙන් වඩා නිම කරලා හික්මී අවසන් වෙලා අසේක ඥාණයෙන් සමන්විත වුණා. ඔන්න ඊළඟට ආජානීය පුරුෂයා කියන්නේ කාටද කියලා වදාළා. යස්සසු ලෝතානි බන්ධනානි අජ්ජත්තම් බහිද්ධාච සංගමූලං සබ්බ සංගමූල බන්ධනා පමුත්තෝ ආජානීයෝ තාදි පෞච්ඡතේ තතත්තා. ආජානීය පුරුෂයා කියලා කියන්නේ මේ වගේ අයට. ඒත් ආධ්‍යාත්මික බාහිර වශයෙන් හැම කෙලෙස් මුල් හටගන්න හැම බන්ධනයක් ගැනම ඒ සියලු බන්ධන හටගන්න මුල් හොඳට හඳුනාගෙන බැහැර කරලා දැන් මේ හැම තැනකමදී එකම වගේ කාරණාවක් මතුවෙනවා.
ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන විමසනවා. කෙලෙස් මුල් දුරු කරනවා. අටලෝ දහමින් සැලෙන්නේ නැහැ. පිරිසිදු සිතින් යුක්තයි. කෙලෙස් හිඳලනවා. කෙලෙස් බන්ධන දුරු කරනවා. මේ කාරණාවලින් සසරෙන් නිදහස් වීම මතු කර දෙනවා බුදුරජාණන් වහන්සේ. දැන් කෙලෙස් බන්ධන ඉක්මවා ගිහිල්ලා. දැන් බන්ධනයන් විදිහට තියෙනවා සසරේ බැඳෙන දස සංයෝජන. මේ කාරණාවේ දස සංයෝජන ගැන විස්තර වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ. ඊළඟට රූප අරූප ලෝක වලට බැඳෙන බන්ධන. මේ සියලු බන්ධන ගැන විස්තර වෙන්නේ. එතකොට කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. මේ උපාදාන හතරෙන් යුතු බන්ධනේ. මේ සියලු ආකාරයෙන් බැඳී යන ස්වභාවයෙන් ඒ ශ්‍රේෂ්ඨ උතුමන් නිදහස් වෙලා පාරිසුද්ධයි. ඒ නිසායි තථාගත බුදුරජාණන් වහන්සේලා ආචානීය හස්තිරාජයන් බඳුයි කියලා. ආචානීය පුරුෂයන් ශ්‍රේෂ්ඨ පුරුෂයන් කියලා පවසන්නේ නිසායි. නැවතත් සබ්බේ තාපසින් වහන්සේ ඔද වැඩුණු සිතින් ප්‍රීති ප්‍රමුදිත බවින් යුතුව ඔද වැඩි කියලා නැවතත් ප්‍රශ්න අහනවා. කිංපත්තින මාහු සොත්තියන් සෙත් සලසාගත් කෙනා, සෙත් සාන්තිය ලැබූ කෙනා, යහපතට පත් වුණ කෙනා කියන්නේ කාටද? ඔන්න සෙත සලසා ගන්න කැමති කෙනාට පුරුදු කරන්න තියෙන දේ. අරියං කේන කතංච චරණවාදී. ආර්යයන් වහන්සේලා කියන්නේ කාටද? මනාකොට ඉඳුරන් දමනයෙන් යුතුව හැසිරෙන උතුමන් කියන්නේ. දහමේ හැසිරෙනවා කියන්නේ කොහොම කෙනාටද? කෙලෙසින්ද කෙනෙකුට තාපසයා කියලා කියන්නේ. තාපස ජීවිතෙන් පරිබ්‍රාජක කියලා කියන්නේ තාපස. තාපස කෙනෙක් කියලා කියන්නේ කොහොම කෙනෙකුටද? මා අහන මේ පැනයන්ට පිළිතුරු ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. සුත්වා සද්දම්මං අභිඤ්ඤාය ලෝකේ සාවජ්ජාන වච්ඡං යදත්ති කිංචි අභිභුං අකතං කතින් විමුත්තං අනේගං සබ්බදිමාහු සොත්තියෝති. හරිම ලස්සනයි. ලෝවේ සියලු ධර්මයන් සුත්වා සබ්බ ධම්මං අභිඤ්ඤාය ලෝකේ. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය හොඳට දන්නවා. ඒ සද්ධර්මයේ මනාකොට දරාගෙන ඉන්නවා. ලෝවේ හැම දහම දැනගෙන ඒ වගේම ලෝකේ නොඑක් මතවාද ඇද්ද? ඒ මතවාද සියල්ල සුණු විසුණු කරලා ආර්ය සත්‍ය මතු කරන්න දක්ෂයි. දහම් දැනුමින් හොඳට පොහොසත් වෙලා අර හස්තිරාජයන්ගේ තිබෙන කුස වගේ කියනවා. හස්තිරාජයාගේ තියෙන සුන්දර කුස තමයි කියනවා. කුස හොඳට පිරලා කියනවා. තථාගතයන් වහන්සේ නැමැති හස්තිරාජයන්ගේ ඒ තමයි සද්ධර්මයේ නැමැති කුසක් තියෙනවා කියනවා. සද්ධර්මයෙන් පිරීලා තියෙන කියනවා. බඩගිනි නෑ. පිරී ඉතිරී ගිහිල්ලා. ඉතින් ඒ විදිහට සද්ධර්මයේ හොඳට දැනගෙන ඉන්නවා. ඒ සද්ධර්මයේ තුල හොඳට හික්මිලා සියලු මතවාද එනවනම් ඒ මතවාද බැහැර කරලා ධර්මයේ තේරුම් ගන්න ගොඩාක් දක්ෂ කෙනෙක්. හොඳට ධර්මයේ තේරුම් ගන්න දක්ෂ විදිහට ඉන්න. ඒ වගේම අභිභුං අකතං කතින් විමුත්තං. කෙලස් මැඩගෙන ඉන්නවා. අභිභුං කියන්නේ මැඩගෙන ඉන්නවා. ඒ කෙලස් මැඩලා ආය උඩට මතු වෙන්නේ නැහැ. සාමාන්‍ය ජනයාගේ කෙලස් මේ මැඩගෙන ඉන්නවා. පොඩ්ඩ වැරි වෙච්ච එක මං ආය උඩට මතු වෙනවා. කෙලස් තමයි පේන්න තියෙන්නේ. ඒ රහතන් වහන්සේලා කෙලස් මැඩලුවමයි නැවත හටගන්නේ නැහැ. මනාකොට මැඩලලා සියලු සැක සංකා වලින් එතර වෙලා නිදහස් පිරිනිවී ගිය උතුමන්. සියලු දුක් ඉක්මවා ගෙහිලා ඒ රහතන් වහන්සේලාට තමයි යහපතටපත් වුණා කියලා කියන්නේ. චෙත්වා ආසවානි ආලයානි විද්වාසෝන උපේති ගබ්බසෙයං සංඥාන් තිවිදම් පනුච්ච පංකං කප්පං නේති තමාහු අරියෝති. හරිම ලස්සනයි. බුදුරජාණන් වහන්සේ වදාලා හිතේ මුල් බැසගත් ආසාව ගැන, මුල් බැසගෙන ඇති සියලු ආසාවන් ගැන, ඒ ආසාවන් හඳුනගෙන ඒ ආසාවන් ගැන නුවණින් තේරුම් අරගෙන උපේති ගබ්බසෙයං න උපේති ගබ්බසෙයං නැවත මව් කුසකට එන්නේ නැහැ.
මව් කුස නිදනට යලිනුම පැමිණේ. කරණීයමෙත් සූත්‍රෙත් තියෙන්නේ. ඒ මව් කුසක නැවත සසරේ වැටි වැටි යන්න වෙන්නේ නැහැ. මේද සැලියක් බඳු මව් කුසේ නැවත වාසයක් නැහැ. පිරිණිවුන උතුමන් නිදහස් වෙලා. ඒ වගේම සංඥාන් තිවිදම් පනුච්ච පංකම් හරි ලස්සනයි. සංඥා තුනක් මුල් කරගෙන පනුච්ච පංකම් මේ මිනිස්සු පංකම් කියන්නේ මඩගොඩේ. මඩගොඩේ වැටිලා ඉන්නවා. ඒ තමයි නිට්ටයයි කියන සංඥාව මුල් කරගෙන, සුභයි කියන සංඥාව මුල් කරගෙන, ආත්මයි කියන සංඥාව මුල් කරගෙන, නිට්ටය සුඛ ආත්ම කියන සංඥාවෙන් මේ ලෝසතුන් කෙලෙස් නැමැති මඩ වගුරේ තැවරිලා කාමී නැමැති මඩට බැසගෙන ඉන්නේ. මඩේ ඉඳන් මඩ හොදන එක ලේසි නැති බව සැබෑව. නමුත් යම් උත්සාහයක් ගත යුතුයි මේ මඩවලින් නිදහස් වීමට නම්. කෙලෙස් නැමැති මඩ ඇඟ පුරාම ගෑවිලා. ආයතන 6 පුරාම මඩ තැවරෙනවා. මඩ නාගත්තු ගමන් ඉන්නේ. ඒ රහතන් වහන්සේලා ඒ පංචකාම ගුණයන්ගෙන් හටගන්නා වූ මඩ හටගන්නේ නැති උතුමන්. මඩ ගෑවිලා නැහැ, මනාකොට පිරිසිදුයි. ඒ මඩ නැති අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මනාකොට ලෝකේ දැක්ක උතුමන්. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තේර ගාථාවල වදාළා. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනකොට එයා දුක ගැන කලකිරෙන්නේ. කෙනෙක් පිරිසිදු වන්නේ යන්නේ ක්‍රමයට. සියලු සංස්කාර ධර්මයන් හේතු නිසා සකස් වුණු සංකත ධර්මයන්ට අයිති සියලු දේ දුක් වශයෙන් දකිනකොට එයා දුක ගැන කලකිරෙනවා. කෙනෙක් පිරිසිදු වෙන්නේ ක්‍රමයට. සියලු සංස්කාර ධර්මයන්, සියලු ධර්මයන් අනාත්ම වශයෙන් දකිද්දී එයා දුක ගැන කලකිරෙනවා. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. මේ තමයි සියලු දුකින් නිදහස් වීම පිණිස පවතින සුන්දර පිළිවෙල. ඒ විදිහට නিত্য සුඛ ආත්ම කියන සංඥාවෙන් විපරීත වෙලා මඩ තැවරුණ ලෝකේ ඒ කෙලෙස් නැමැති මඩ නොතැවරි සසරේ නොපැටලී ඉන්න ඒ ආර්ය උතුමන්ට තමයි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මනාව ලෝකේ යථාර්ථය දැකලා මඩ නොතැවරි වාසය කරන ආර්ය උතුමන් කියලා කියන්නේ ඒ වගේ උතුමන්ට. ඊළඟට වදාලා යෝයිද චරණේසු පත්තිපත්තෝ කුසලෝ සබ්බදා ආජානි ධම්මං සබ්බත්තන සජ්ජති විමුක්තෝ පටිගා යස්සන සම්ති චරණවාසෝ. හරිම සුන්දරයි. දහමේ හැසිරෙන කෙනා කියන්නේ මේ වගේ කෙනෙකුට සදහම් පිළිවෙත තුල මනාකොට හැසිරමින් දක්ෂ වී හැම කල්හිම අවබෝධ කොට ඒ දහම මනාකොට ඒ ධර්මයේ හැසිරෙනවා. සෝයිද චරණේසු පත්තිපත්තෝ මනාකොට ඒ දහම තුල හැසිරීමට පත් වෙලා ඉන්නේ. කුසලෝ සබ්බදා ආජානි ධම්මං ආජානි ධම්ම මනාකොට ධර්මයේ දන්නවා. දහම් දැනුමින් ධර්මයේ ධාරණයෙන් මනාකොට ධර්මයේ හඳුනාගෙන ඉන්න කෙනෙක්. ඒ විදිහට මනාකොට ධර්මයේ දැනගෙන ඒ ධර්මයේ දක්ෂ බවට පත් වෙලා ඉන්නවා නම්, ඒ දහම තුල හොඳට දක්ෂ වාසය කරනවා නම්, දහමේ හැසිරෙනවා නම්, ඒ දහම තුල හැසිරෙන කෙලෙස් බන්ධන කිසිවක් නැති සබ්බත්තන සජ්ජති විමුක්තෝ සියලු දුකින් නිදහස් වුණ විමුක්තියටපත් වුණ පටිගා යස්සන සම්ති චරණවාසෝ. ඒ හැසිරීම තුල ක්‍රෝධය හටගන්නේ නැහැ කියනවා. දැන් අපිට සාමාන්‍ය ලෝකේ තරහ හටගන්න ස්වභාවයනේ තියෙන්නේ. මේ දහමේ හැසිරෙන මනාව සිහිනුවණින් ඉන්න උතුමන්ට කිසි ගැටුමක් නැහැ. ගැටුම් නැහැ කියනවා. ගැටුම් දුරු කරලා පටිගා. පටිග කියන්නේ ගැටුම. දැන් පුංචි බින් අඟලටත් ගහ ගන්න ලෝකේ මේ උතුමන්ගේ ලෝකේ අහසයි පොළොවයි වගේ කිසි ගැටුමක් නැති උතුමන් අතිශයින් පාරිසුද්ධයි. ඒ නිසා දහමේ හැසිරෙන කෙනා වශයෙන් හඳුනන්නේ මෙන්න මේ වගේ උතුමන්ට කියලා වදාළා.
දුක්ඛ වේපක්ඛං යදත්ති කම්මං උද්දමදෝ තිරියං චාපි මච්චේ පරිබ්බජිත්වා පරිඤ්ඤචාරේ මායං මාන මනෝ මතෝපි ලෝභ කෝදං පරියන්ත මකාසි නාම රූපං තම් පරිබ්බාජක මාහෝ පත්තිපත්තන්ති. පරිබ්බාජක කියන්නේ මොන වගේ කෙනෙකුටද කියලා බුදුරජාණන් වහන්සේ අදාලා. දැන් මේ සබ්බිය කියන්නේ පරිබ්බාජක කෙනෙක්. දැන් අවසානයේට දැන් මේ ප්‍රශ්නෙත් ඇහුවා. පරිබ්‍රාජක කියන්නේ මොන වගේ කෙනෙකුටද? උඩ යට සරස් අත ඒ අතර හෝ විඳවන. මෙතන උඩ යට කියලා ගනිද්දී අතීතයේ සසරේ අනාගතයේ සසරේ තිරියන් චාපි මච්චේ කියන්නේ වර්තමානයේ උපත සැකසීලා තියෙන ජීවිතේ. අතීත අනාගත වර්තමාන සසර දුක් විපාක හැදෙන යම් කිසි කර්ම ඇතනම් සසරේ දුක් විඳ විඳ යන්න කර්මයේ නැමැති කුඹුර යම් තැනක හැදෙනවා නම් ඒ කර්ම බැහැර කරලා නුවණින් යුතුව හැසිරෙනවා. ඒ වගේම සට කපට මායා නැහැ කියනවා. එළියට පෙන්නනවා සාන්ත දාන්තව. ඇතුළේ එහෙම නැහැ. එහෙම එකක් නැහැ කියනවා. ආභ්‍යන්තර බාහිර වෙනසක් නැතුව පිරිසිදුයි. චූලසුභද්‍රයා කියන්නේ ඇතුළත් පිටතත් සුදෝ සුදු පිරිසිදු සංකයක් බඳුයි කියනවා. ඒ කාන්තයෙන් පාරිසුද්ධයි කියනවා ඒ රහතන් වහන්සේලා. ඇතුළත් පිටතත් දෙපැත්තෙම දකින්න කෙලෙස් හටගන්න ස්වභාව නැහැ. මායා මානහුල් ලෝභය ක්‍රෝධය මේ සියල්ල දුරු කරලා නාම රූප ධර්මයන්ට බැඳෙන ස්වභාවය අවසන් කරලා දැන් විඳීම් හඳුනා ගැනීම චේතනා ස්පර්ශ මනසිකාර නාම ධර්මයන්ට අයිති. ස්පර්ශයෙන් හටගන්න විඳීම හඳුනා ගැනීම ස්පර්ශයෙන් හටගන්න චේතනාව ස්පර්ශයෙන් මුල් වෙලා විඳීම් වලට අනුව ඇති වෙනවා. ඊළඟට ස්පර්ශය ආයතන ඇසුරු කරගෙන ඇති වෙන ස්පර්ශය. ඒව ඇසුරු කරගෙන මනසේ ක්‍රියාකාරී බව තියෙනවා. ඒකට කියනවා මානසිකාරය. මේවට කියනවා නාම ධර්ම. ඊළඟට සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තේ මේ ආයතන හය පවතින්නේ මේ මුල් කරගෙන නාම රූප ධර්මයන් මුල් කරගෙන. ඇහැ මුල් පවතින්නේ කන නාසය දිව කය මනස පවතින්නේ මේ නාම රූප ධර්මයන් මුල් කරගෙන. ඉතින් මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය හොඳට දැකලා ඒ නාම රූපයන් ආය ඇති වෙන්නේ නැහැ කියනවා. නැවත හට ගන්න ස්වභාවය නැහැ කියනවා. කියන්නේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය දැක්කට පස්සේ ඒ කෙරේ තියෙන තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. විපාක වෙනස කර්ම සකස් වෙන ස්වභාවය නිදහස් වෙනවා කියනවා. නාම රූප ධර්මයන්ගෙන් මනාකොට නිදහස් වෙලා ඉන්නේ කියනවා. ඔන්න ওই විදිහට ඒ සියලු දුක් සදාටම අවසන් කරපු උතුමන්ට තමයි නිවනටපත් වුණ කෙනාට තමයි තාපසයා කියලා කියන්න. තාපසින් වහන්සේ කියලා කියන්න සැබෑවටම සුදුසු. පරිබ්‍රාජකයා කියලා කියන්න සුදුසු ඒ වගේ කෙනෙකුට කියලා වදාළා. මේ අහලා ඉවර වෙද්දී සබ්බිය තාපසයා ලෝ වෙන කිසිදාක නොලැබූ ලොමු දාගැන්වෙන ප්‍රීති ප්‍රමුදිත බවින් ඔද වැඩි ගේන. අතකෝ සබියෝ පරිබ්බාජකෝ භගවතෝ වාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා අත්තමනෝ පමුදිතෝ උදග්ගෝ පීති සෝමනස්ස ජාතෝ උට්ටායාසනා ඒකාංසං උත්තරා සංගම් කරිත්වා යේන භගවා තේනංජලින් පනාමෙත්වා භගවන්තං සම්මුඛා පෛරුපාසේ භගවන්තං සම්මුඛා සාරුප්පහයි ගාතහයි අබිත්තති. බුදුරජාණන් වහන්සේගෙන් ඇහූ මේ ප්‍රශ්නවලට අහන ප්‍රශ්නෙට උත්තර ලැබුණා. ලෝව වෙන කිසිවෙකුගෙන් අහන්න නොලැබෙන පිළිතුරු තථාගතයන් වහන්සේ ලබා දුන්නා. ඒ කාන්තෙන් ආශ්චර්යයි. ඔද වැඩුණු සිතින් ප්‍රීති ප්‍රමුදිත මනසින් තෙද ගැන්වෙලා ප්‍රමුදිත බවට පත් වෙලා උතුරු සංගල ඒකාංශ කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ පා කමල් සිඹිමින් වැඳ වැටුණා. දෙපා සිඹිමින් වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරමින් එයාට තේරෙන විදිහට මේ අහපු ප්‍රශ්න වලට ලැබුණ උත්තර වලට අනුව බුදු ගුණ කියමින් වන්දනා කළා. ඒකාන්තයෙන් ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේමයි. සියලු මතවාද මැඩගෙන සසර සැඩපාර සිඳ බිඳගෙන සසරින් නිතරකට වැඩියේ බුදුරජාණන් වහන්සේමයි. නුවණින් දිලෙන හස්ති රජාණනි ඒකාන්තයෙන් ඔබ වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. මහා බුද්ධිමතාවණනි
නුවණින් දිලෙන මුනිදානෙනි මහා ප්‍රඥාවන්තයාණෙනි දුක් නිමා කළ මුනිතුනි අසරණ මෙමාවද සසරෙන් එතර කරවීය කියලා බුදු ගුණ කියමින් වන්දනා කරනවා. මා සිතේ පැටලිලා තිබුණ සියලු සැක දුරු වෙලා යන ලෙස දහම් දේශනා කළා. දහම වෙත පැමිණි දහමින් පිරිසිදු බවට පත් වූ උතුම් මුනිදානෙනි හිරුගොත් වංශයෙන් වැඩි කෙලෙස් හොල් නැති ආනෙනි ඔබ වහන්සේ නම් දහම තුල හික්මුණ කෙනෙක්මයි. දහම් මැස් ඇති ආනෙනි පෙර මා තුල තිබූ සියලු සැක දුරු වී යන ලෙසින් දහම් දේශනා කළසේක. ශාස්ත්‍රුන් වහන්සේගේ සිරිපතුල් මේ සභිය වන්දනා කරනවා කියලා බුදුගුණ සිහි කරමින් බුදුගුණ Tamanට තේරෙන විදිහෙන් ධම්මණයට පත් වුණ අවබෝධයෙන් පාරිසුද්ධත්වයට පත් වුණ ආජානීය ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වන බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාර වේවා කියලා වන්දනා කරා. වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ මට පැවිදි උපසම්පදාව ලැබේවා. සබිය අන්‍යාගමික කෙනෙක් පැවිදි වෙන්න આવොත් එයා හික්මෙන්න දහම තුල හික්මෙන්න මාස 4ක පරිවාස කාලයක් පුරුදු වෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේ මම මාස 4ක් නොවේ අවුරුදු 4ක් වුණත් ඉන්නම් ශාස්ත්‍රුන් වහන්සේ යම් දවසක මාව පැවිදි කරනසේක් නම් බුදුරජාණන් වහන්සේ පැවිදි කළා. සුළු කලකින් අරහත්ත්වයට පත් වුණා. ඒ සබිය මහරහතන් වහන්සේ ගෞතම බුදුසසුනේ නිකලස් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේලා ඒ මහරහතන් වහන්සේලා පුරුදු කළ දහම ඒකාන්තයෙන් ආශ්චර්යයි. ඒකාන්තයෙන් සුන්දරයි. ඒ සුන්දර දහම අපට දැනගෙන දහම තුළ හැසිරෙන්න දහමේ පිළිසරණ ලබන්න අපටද වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පින්නතුනේ දැන් අපි අප සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ කඳ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව සිදු කරමු. කවුරුත් දැස් පියාගෙන ප්‍රසන්න සිතින් සැහැල්ලු මනසින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව සිදු කරමු. මා කියන දේ අහගෙන හොඳින් හිතින් මෙනෙහි කරන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සියලු රාග දේශ මොහ දුරු කළසේක. සියලු කුසල් දහම් දියුණු කළසේක. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූසේක. රහසින්වත් පව් නොකළසේක. සියලු පාපයන්ගෙන් මිදුනසේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක. ආසාව දුරු කළසේක. කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනසේක
නොගැටුන සේක මුලා නොවුන සේක ආසාව දුරු කළ සේක නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලා නොවුන සේක ආසාව දුරු කළ සේක දිවෙන් රසය විඳ ඒ රසය කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලා නොවුන සේක ආසාව දුරු කළ සේක කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලා නොවුන සේක ආසාව දුරු කළ සේක මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලා නොවුන සේක ආසාව දුරු කළ සේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම අරහන් වනසේක අරහන් වනසේක අරහන් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම අවබෝධ කොට වදාළසේක ප්‍රහාණය කළ යුතු දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම ප්‍රහාණය කොට වදාළසේක සාක්ෂාත් කළ යුතු දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම සාක්ෂාත් කොට වදාළසේක ප්‍රගුණ කළ යුතු දුක නිරුද්ධ වීමේ මග නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම ප්‍රගුණ කොට වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මෙසේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද
කෘතඥාන වසයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව අවබෝධ කොට වදාළසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු ලෝක සත්වයන්ගේ අතීත ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගත්සේක. ඕනෑම දුරක තිබෙන ඕනෑම රූපයක් දැකීමේ හැකියාව වූ දිබ්බ චක්ඛු ඥානය ලබාගත්සේක. ඕනෑම දුරක තිබෙන ඕනෑම ශබ්දයක් ඇසීමේ හැකියාව වූ දිබ්බ සෝත ඥානය ලබාගත්සේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඕනෑම කෙනෙකුගේ සිත් දකිනා හැකියාව වූ පරචිත්ත විජානන ඥානය ලබාගත්සේක. අහසින් ගමන් කිරීමද පොළවේ කිමිදී වෙන තැනකින් මතුවීමද ජලයේ සක්මන් කිරීමද සියල්ල විනිවිද නොපෙනී ගමන් කිරීම ආදී අනන්ත ප්‍රාතිහාර්යයෙන් යුතු ඉර්ධිවිද ඥානය ලබාගත්සේක. සියලු ආශ්‍රවයන් මුළුමනින්ම නැතිකොට ඥානාලෝකය උපදවාගෙන ආසවක්ඛය ඥානය ලබාගත්සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම අනන්ත ඥානයෙන් යුතුව ඒ ඥානයන්ට අනුවම අනන්ත අවබෝධයෙන් යුතුව ඒ අවබෝධයට අනුවම ජීවිතය ගත කළසේක. මනා සංවරයෙන් යුතුව ජීවිතය ගත කළසේක. මනා සිහියෙන් යුතුව ජීවිතය ගත කරසේක. අනන්ත සීලයෙන්ද
අනන්ත සමාධියෙන්ද අනන්ත ප්‍රඥාවෙන්ද සමන්විත වූසේක අනන්ත විමුක්තියෙන්ද අනන්ත විමුක්ති ඥාන දර්ශනයෙන්ද සමන්විතව වැඩ සිටිසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම විචාචරණ සම්පන්න වනසේක විචාචරණ සම්පන්න වනසේක විචාචරණ සම්පන්න වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කොට වදාළ ඒ මධ්‍යම ප්‍රතිපදාව නම් වූ සුන්දර නිවන් මඟ ඒකාන්තයෙන්ම සුන්දරයි පරම සුන්දර වූ අමා මහ නිවන බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සාක්ෂාත් කළසේක ඒ පරම සුන්දර නිවනට වැඩම කොට වදාළසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම සුගත වනසේක සුගත වනසේක සුගත වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු දිව්‍ය ලෝකද සියලු බ්‍රහ්ම ලෝකද සතර අපායද මේ මිනිස් ලෝකය ආදී සියලුම ලෝකයන්ද අවබෝධ කළසේක මේ සියලු ලෝකවලින්ම නිදහස් වී වදාළසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනයට අසීරු වූ අකීකරු දෙව් මිනිසුන්ව මහා කරුණාවෙන් යුතුව ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුන්ගේ සිත් බලා දහම් දෙසීමේ හැකියාව වූ ආදේශනා ප්‍රාතිහාර්යයෙන්ද අනුශාසනී ප්‍රාතිහාර්යය මුල් කොට දමනය කළසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ
ඒකාන්තයෙන්ම අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක මාගේ ස්වාමීවෝ බුදුරජාණන් වහන්සේ සසරේ අතරමංව දුක් විඳිනලෝ සතුන් අකීකරු දෙව් මිනිසුන්ද දහමට කීකරු කරවා නුවණැති දෙව් මිනිසුන් හට සසර කතරින් එතෙර වීම පිණිස මාර්ගය පෙන්වා වදාළසේක නුවණැති දෙවියන්ගේද නුවණැති මිනිසුන්ගේද එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කරන ලද දුක නම් වූ ආර්ය සත්‍යය අන් අයටද පහසුවෙන් අවබෝධ කර ගැනීම පිණිස මනාකොට පෙන්වා වදාළසේක ප්‍රහාණය කරන ලද දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කිරීම පිණිස මනාකොට පෙන්වා වදාළසේක සාක්ෂාත් කරන ලද දුක්ඛ නිරෝධාර්ය සත්‍යය අන් අයටද සාක්ෂාත් කර ගැනීම පිණිස මනාකොට පෙන්වා වදාළසේක ප්‍රගුණ කළ යුතු දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය අන්‍යයන්ටද පහසුවෙන් ප්‍රගුණ කර ගැනීම පිණිස මනාකොට පෙන්වා වදාළසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම බුද්ධ වනසේක බුද්ධ වනසේක බුද්ධ වනසේක මාගේ ස්වාමීවෝ බුදුරජාණන් වහන්සේ පරම පාරිසුද්ධ වූ නිකෙලෙස් හද මඩලක් දරා වැඩ සිටීමට තරම් භාග්‍ය ඇතිසේක මහා කරුණාවෙන් සිසිල් වී ගිය හද මඩලක් දරා ගැනීමට තරම් භාග්‍ය ඇතිසේක බුදුරජාණන් වහන්සේ
අනන්ත සීලයෙන්ද අනන්ත සමාධියෙන්ද අනන්ත ප්‍රඥාවෙන්ද අනන්ත විමුක්තියෙන්ද අනන්ත විමුක්ති ඥාන දර්ශනයෙන්ද සමන්විතව වැඩ සිටීමට තරම් භාග්‍ය ඇතිසේක. මෙසේ අනන්ත ගුණයන් දරා වැඩ සිටීමට තරම් භාග්‍ය ඇතිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම භගවා වනසේක භගවා වනසේක භගවා වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනන්ත ගුණ ඇතිසේක අප්‍රමාණ ගුණ ඇතිසේක. ඒ බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. මෙසේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ මගේ මුළු හදවතින්ම ජීවිතයේ අවසන් සුසුම් පොද දක්වාම මම සරණ යමි. බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද අදිවප්පුන් පොහෝ දිනය සජීවී විකාශය සඳහා දායකත්වයේ දරන්නේ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ උපාසක උපාසිකා පින්වත් පිරිසකගේ දායකත්වයෙන් 2006 ඔක්තෝබර් මාස 16 වන දින රටදය වෙනුවෙන් දීපිදු රංජිත් දසනායක හේරත් පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කරන්න නොච්චියාගම හැලඹාවේ පදිංචි අයිස්.ජී. සුමනරත්න මහතා සහ එම මහත්මිය ඇතුළු ගම්වාසීන්ටද නොච්චියාගම සිංහාරගම පදිංචි නාලනේ මානවඩු මහත්මිය සහ එම මහත්මා ඇතුළු පිරිසටද නොච්චියාගම අඩම්පනේ පදිංචි පාඨශාලාචාර්ය සුමනසිරි චන්ද්‍රසේකර මහතා සහ තිලකා බාලසූරිය ගුරු මහත්මියට ඒ දරුවන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම නොච්චියාගම ලක්සිරිපුර පදිංචි එම්.පී. පියසේන මහතා තඹුත්තේගම ලුණුවැව පදිංචි මැණිකේ මෑණියන් සහ පියාණන් ඇතුළු ඒ සියලු දෙනා අනුරාධපුර දෙවන පියවර පදිංචි ආර්.එම්. ගුණරත්න බණ්ඩා මහතා සහ එම මහත්මිය ඇතුළු දරු පිරිස ධම්මචේතිය මහමෙවුනාව භාවනාසපේ පාලි සිංහල පිරිත් කණ්ඩායමේ උපාසක පින්නතුන් නොච්චියාගම සියඹලාගම පදිංචි ලාල් මහතා ඇතුළු ගම්වාසී පිරිස නොච්චියාගම අඩම්පනේ පදිංචි සී.ඩී. ධනවති මහත්මිය ඇතුළු තමුත්තේගම උපාසක පින්වත් පිරිස උපාසක උපාසිකා පිරිස සහ නොච්චියාගම මේරි මවුන් උඩුනුවර ප්‍රදේශයේ නිස්සංක මහතා ඇතුළු ඒ පින්වත් හැම දෙනාගේ දායකත්වයෙන් අද ලෝවාසී හැම දෙනාට ශ්‍රද්ධා ධර්ම දානය සිදු කෙරෙන්නේ. ඒ පින්වත් හැම දෙනා බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඒ 2006 වසරේ 16 වන දින මිය පරලෝකීය රංජිත් දසනායක හේරත්
පුතණුවන් ඇතුළු ඒ මිය පරලෝකීය සියලු ඥාතීන්ට දේ පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානමේ පින් අනුමෝදන්ව ඒ සියලු ඥාතීන්ව සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. ඒ වගේම ධර්ම දානයේ දායකත්වයේ දරණේ පින්වත් හැම දිනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ සියලු කුසලානිසංස සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න හේතු වාසනා වේවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.